නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ ගැන, උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන අපගේ සිත පැහැද වූ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හිතක ඇතිවන පැහැදීමෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේමයි හිත අකුසලෙන් යට වුණාම එදිනෙදා ජීවිතේ වැඩපලක්වත් කරගන්න බෑ. කොච්චර මූණ හේදුවත්, කොච්චර වතුර නාගත්තත්, පිරිසිදු ඇඳුම් මැන්දත්, හොඳට කුසපුරක් කෑවත් ඒ කෙලෙස් නිසා ඇතිවන පීඩාව දුරු කරගන්න බෑ. හිත අපැහැදීම නිසා ලැබෙන දුක දුරු කරගන්න බෑ. හැබැයි යම් මොහොතක අපේ හිතේ පැහැදීම ඇති වෙනවාද, ආන්නේ පැහැදුණු සිතේ කෙලෙස් යටපත් වෙනවා. උදාරු සතුටකින් හිත පිරී යනවා. ආන්නේ සතුට කෙනෙකුට ලබන්න පුළුවන් නම් මේ ලැබුණ මනුස්ස ජීවිතේ එයා ලෝකේ ලබන්න තියෙන උතුම්ම දේ ලැබුවා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව නම් වූ ලාභය ලැබෙනවා නම් ඒකෙන් තමයි ඒ කෙනා ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ කියලා. පින්වත්නි, ශ්‍රද්ධාව කියලා කියන්නේ උදක ප්‍රසාද මාණික්‍ය වගේ. නාගසේන මහරහතන් වහන්සේ වදාලා උදක ප්‍රසාද මාණික්‍ය බොර වතුරකට වැටුනොත් සැනකින් ඒ වතුරේ තියෙන බොර ගතිය, මඩ ගතිය අතුරුදහන් වෙලා යනවා. මහරජාණෙනි, ආන්නේ වගේමයි ශ්‍රද්ධාව යම් හිතක ඇති වුණොත් ආන්නේ කෙනාගේ මේ හිතේ තියෙන කෙලෙස් මඩ, කෙලෙස් වලින් හැදෙන බොර ගතිය දුරු වෙලා ගිහින් හිත ප්‍රසන්න භාවයට පත් වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් ශ්‍රද්ධාව ඇති වුණ සැනින් මේ නීවරණ සංසිඳිලා යනවා. ලාමක කුසල් සංසිඳිලා යනවා. එහෙනම් හිත පහදවා ගන්නවා කියන එක පින්වත්නි හරි උපකාරයි. ඉතින් අද දවසෙත් ඔබේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට සලස්වන්නේ පස්වන උපන්දිනේ සැමරු ඩී.එම්. චනුත් මනුසර දිසානායක පුතණුවන්ට සෙත් පැතීම පිණිස අංක 23 මහවංගීය පතන අමුණු මුල්ල වැලිමඩ යන ලිපිනේ පදිංචි පින්වත් ජී.එම්. චන්ද්‍රකාන්ති මහත්මිය, ඩී.එම්. සේනානායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් පින්වත් ඔබ බොහෝම සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවා ගන්න ඔබ මේ කරන ධර්ම දානමේ පින ඔබට උපකාර වෙනවා. මේ බුද්ධ ශාසනය තුළ රැකවරණේ පිණිස මේ රැස් කරන පින ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් අපි මේ දවස්වල සාරිපුත්ත සූත්‍රය තමයි ඉගෙන ගනිමින් ආවේ.
ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේ ලස්සනට බුදුරජාණන් වහන්සේගේම ගුණ වලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිමින් වර්ණනා කරනවා. සාරිපුත්තයන් වහන්සේ වදාලා සදේව කස්ස ලෝකස්ස යතා දිස්සති චක්ඛුමා සබ්බං තමං විනෝදෙත්වා ඒකෝව රති මජ්ජගා. මේ දෙවියන් සහිත ලෝකේ සදහම් මැස් ලබා ගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේ. දහම් මැස්සෙති මුනිදානන් භාග්‍යවතුන් වහන්සේමයි. මේ ලෝකයේ තියෙන අවිද්‍යාවෙන් හැදුන සියලු කෙලෙස් අඳුර භාග්‍යවතුන් වහන්සේ දුරු කළා. භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ වැඩ සිටිනවා. මහණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ හුදෙකලාව හරි පුදුමයි. කොහොමද බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙක් නැතුව කතං භගවා අදුතිය ටේන ඒකෝ දෙවෙන්නෙක් නැතුව හුදෙකලාව ඉන්නේ කොහොමද? සෝ ඒවං පබ්බජිතෝ සමානෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදියේ ගිහි සම්බාධ සියල්ල බැහැර කරලා සියලු ඥාතීන් අතහැරලා භවභෝග සම්පත් අතහැරලා භාග්‍යවතුන් වහන්සේ අනෝමා ගන්තෙරදී පැවිදි වුණා. ඒ පැවිදි වුණ මහබෝසතාණන් වහන්සේ ඒකෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. අරන්නේ වන පෙත්වල සේනාසන ඇසුරු කරනවා. අප්ප සද්දානි අප්ප නිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානි. අල්ප ශබ්ද තියෙන, අල්ප ගෝසා තියෙන, ජනතාව හරහා හමාගෙන එන හුලං නැති, ඒ කියන්නේ ජනතාව ආසන්නේ නැති, මනුස්සයන්ගේ රහස් කටයුතු වලට සුදුසු, බණ භාවනාවට සුදුසු තැන් භජනය කරනවා. හුදෙකලා වාසය. භාග්‍යවතුන් වහන්සේ සෝ ඒකෝ චරති, තනියෙන්ම හැසිරෙනවා, තනියෙන්ම සක්මන් කරනවා. ඒකෝව ගච්ඡති, තනියෙන් ගමන් කරනවා. ඒකෝ තිට්ඨති, තනියෙන්ම වාඩි වෙලා වැඩ සිටිනවා. ඒකෝ සෙය්‍යං කප්පේති, තනියෙන්ම සැතපෙනවා. ඒකෝ ගාමං පිණ්ඩාය පවිසති, හුදෙකලාවේම ගමට පිණ්ඩපාති වඩිනවා. ඒකෝ පටික්කමති, පිණ්ඩපාති කරගෙන හුදෙකලාවේ මාපසු වනාරන්නට වඩිනවා. ඒකෝ රහෝ නිසීදති, හුදෙකලාවේම භාවනාවට වාඩි වෙනවා. ඒකෝ චංකමං අදිඨාමි, හුදෙකලාවේම සක්මන් භාවනාව අදිෂ්ඨාන කරගන්නවා. ඒකෝ චරති ඒකෝ විහෙරති, හුදෙකලාවේම හැසිරෙනවා, විහරණය කරනවා, ඉරියව් පවත්වනවා. ඒ කාරණෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ වැඩ සිටිනවා කියලා සාරිපුත්තයන් වහන්සේ වදාරනවා. ඊළඟට දේශනා කරනවා කතං භගවා තණ්හාය පහනට්ඨේනේකෝ. කොහොමද භාග්‍යවතුන් වහන්සේ තණ්හාව ප්‍රහාණය කළා කියන අර්ථයෙන් හුදෙකලායි කියලා කියන්නේ? එහෙනම් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ හුදෙකලාව නොඑක් අයුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වර්ණනා කළසේක. දේශනා කරනවා සෝ ඒවං ඒකෝ අදුතියෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරಂತಿ. ඕන් ඔය විදිහට හුදෙකලාවේ දෙවන්නේක් නැතුව අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව කාය ජීවිත දෙකේ ආසාවත් හැරලා. ඔබට මෙහෙම කියද්දි පින්වත්නි මතක් වෙන්න ඕනේ බොමැඩ සෙවණේ වජිරාසනේ මත වැඩ හිඳමින් චතුරංග සමන්නාගත වීරියෙන් කාය ජීවිත දෙකේ ආසාවත් හැරපු හැටි. මහ බෝසතාණන්සේ කල්පනා කරනවා මේ ලේත් මසුත් වේලෙනවා නම් වේලිලා ගියපු ආවේ, සමත් නහරත් ඇටත් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. යම් මේ පුරුෂ වීරියකින්, පුරුෂ පරාක්‍රමයකින් යම් දහමක් අවබෝධ කරලා ඒ අමා මහ නිවන සාක්ෂාත් කළ යුතුද, ඒ අමා මහ නිවන අවබෝධ නොකොට මේ පළඟ නම් ලෙහන්නේ කියලා.
බලන්න මදුරුවෙක් කෑවත් ඇවිස්සෙන ලෝකේ අපේ සාසුන් වහන්සේගේ වීරිය. මහා බෝසතාණන් වහන්සේ මාරයට කියනවා එයි මාරය නුඹ දකින්නවද මන් තුල තියෙන වීරිය? මේ ශරීරේ පිසදාගෙන හමාගෙන යන සුරං රැල්ලට පුළුවන් මේ නේරංජරා නදියේ ගලා බසින සැඩපහර වේලවල දාන්න. බලන්න එතකොට කෙලස් තවන වීරිය කොයි තරම්ද? ඒ වගේම කාය ජීවිත දෙකේ ආසාවත් හැරීම කොයි තරම්ද? මේ ඔක්කොම හුදකලාවි කරපුවා. ළඟ තනි පංගලමට පාළු මකන්න කෙනෙක් තියාගෙන කරපුවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරන නජ්ජා නේරංජරාය තීරේ බෝධි රුක්ක මූලේ මහා පදානං පදහන්තෝ. ඒ නේරංජරා නදී තෙර බෝධි මූලේ මහා පදන් වීරියෙන් පදන් වෙර වඩද්දී මාරයා සසේනං කන්හං නමුචින් පමත්ත බන්දුන් විදමිත්වා. මාරයා සේනා සහිතව ඒ කළු වූ නමුචි වූ ප්‍රමාදී වූන්ගේ ඥාතියා වූ මාරයා පැමිණෙද්දී භාග්‍යවතුන් වහන්සේ මාර සේනාව අත්හැරලා දුරු කරලා තණ්හා ජාලිනින් විසත්තිකං පජහි. මේ ජීවිතේ පුරාවට ඇති යන තණ්හාව නම් වූ වැල සිඳලා දැම්මේ භාග්‍යවතුන් වහන්සේ කියනවා තණ්හාව දුරු කළා කියනවා අභාවයට පත් කරා කියනවා නැත්තට නැති කරා කියනවා. ඒ කරුණිනුත් බුදුරජාණන් වහන්සේ හුදකලයි කියලා සාරිපුත්තයන් වහන්සේ වදාලා. කොච්චර ලස්සනද බලන්න. එහෙමනම් මේ ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට අපිට හිතන්න කාරණා කොච්චර තියෙනවද බුදුරජාණන් වහන්සේ ගැන. භාග්‍යවතුන් වහන්සේගේ හුදකලාව ගැන හිතුවත් හිතට සනීපයි නේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්ම දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අදුතිය බව දෙවන්නේක් නැති බව කොහොමද විස්තර කරන්නේ? තණ්හා දුතියෝ පුරිසෝ දීග මද්දාන සංසරං. මේ තණ්හාව තමයි කියනවා සත්‍යයේ දෙවන්න වෙලා හිටියේ මේ ගෙවාගෙන ආපු අති දීර්ඝ සංසාරේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති. මෙලොවින් පරලොවට යනවා. එතනින් තව ලෝකයකට යනවා. මේ සංසාරේ නැවතිල්ලක් නැහැ. ඒත මාදී නවං ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං. ඔන්න ඔය එක එක ලෝකේ සැරිසරා යන තණ්හාව නම් වූ දෙවන්නාව සිටින සත්වයා. තණ්හාව තනි පංගලමට තියාගෙන සිටින සත්වයා ලොවින් ලොවකට යද්දී ඕනෝක ආදීනවයක් හැටියට දකින්නවා කියනවා බුද්ධිමත් කෙනා. තණ්හා දුක්ඛස්ස සම්භවං. තණ්හාව හැදෙන්නේ දුකේ හේතුව හැටියටයි කියලා තේරුම් ගන්නවා කියනවා. වීත තණ්හෝ අනාදානෝ. ඒක නිසා තණ්හාවෙන් තොර වෙනවා කියනවා. අනාදානෝ උපාදාන බැහැර කරනවා කියනවා. සතෝ බික්කු පරිබ්බජේ. ආන්නේ භික්ෂුව තණ්හාව නැති කරලා උපාදාන නැති කරලා සිහියෙන් වාසය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ හුදකලාව විස්තර කරනවා. එහෙනම් අපේ භාග්‍යවතුන් වහන්සේත් ගෙවාගෙන සසර කාවා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පෙරුවා. ඒත් පින්වත්නි ආවේ සසරේ. නමුත් තණ්හාව නැමැති දෙවන්නාව බුදුරජාණන් වහන්සේ බොමෙඩ සෙවණේ වැඩ සිටමින් වජිරාසනයේ මත පద్මාසනයෙන් වැඩ සිටමින් දුරු කළා. බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා නං කය මජ්ජගාති. තණ්හාව දුරු කළා කියනවා. මේ හදන පරාල ඔක්කොම තණ්හාව නැමැති ගේ පරාල කැණිමඩල මේ ඔක්කොම සුණු විසුළු කරලා දැම්මා කියනවා. ආයි නුඹට මේ සංසාරේ නැමැති ගේ හදන්න බෑ කියනවා. අන්න භාග්‍යවතුන් තණ්හාව දුරු කළා කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ හුදකලයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා ඒවං භගවා තණ්හාය පහනට්ඨේනේකෝ. බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරු කළා කියන අර්ථයෙන් හුදකලයි කියනවා. ඊළඟට වදාරනවා කොහොමද භාග්‍යවතුන් වහන්සේ ඒකාන්ත වීතරාගෝතියේකෝ. ඒකාන්තෙන් වීතරාගී නිසා හුදකලයි කියනවා. රාගෙන් හුදකලයි. රාගයේ දෙවන්න හැටියට තමයි අපි තාම ඉන්නේ.
රාගය දුරු කළාට පස්සේ හුදකලයි. විස්තර කරනවා රාගස්ස පහීනත්තා ඒකාන්ත විතරාගෝති ඒකෝ. රාගේ ප්‍රහීන කළා කියන අර්ථයෙන් ඒකාන්ත විතරාගී වෙනවා. ඒ කරුණෙන් හුදකලයි කියනවා. දෝසස්ස පහීනත්තා ඒකාන්ත විත දෝසෝති ඒකෝ. ද්වේෂය දුරු කළා ඒ කරුණෙන් ඒකාන්ත විත දෝෂී. ඒ කරුණෙන් හුදකලයි කියනවා. ඊළඟට වදාරන මෝහස්ස පහිනත්තා ඒකාන්ත විත මෝහෝති ඒකෝ. ඒකාන්තෙන් මෝහය දුරු කළා ඒක නිසා ඒකාන්ත විත මෝහී. ඒ කරුණෙන් හුදකලයි කියනවා. කිලේසානං පහිනත්තා ඒකාන්ත නික්කේලේසෝති ඒකෝ. ක්ලේශයන් ඔක්කොම දුරු කළා ඒ කරුණෙන් ඒකාන්ත නික්ලේශී. නිකලෙස් හදමඩල දරා වැඩ සිටින නිසා ඒ කරුණෙන් හුදකලයි කියනවා. එහෙනම් කෙලෙසයක් එන්න කෙලෙස් වලින් බැට කන්න අපිට පින්වත් හුදකලාවක් නැහැ. අපි ඇවිදගෙන යනවා රාගය හිත හුදකලාවක් නැහැ. අපි ඇවිද යනවා ද්වේෂය හිත ඉරිසියාව හිත ක්‍රෝධය හිත අපි ඇවිද යනවා හුදකලාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ගැන සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ රාග ද්වේෂ මෝහ කෙලෙස් මේවා දුරු කළ නිසා ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ හුදකලයි කියනවා. ඊළඟට දේශනා කරනවා කතං භගවා ඒකායන මග්ගං ගතෝති ඒකෝ. බුදුරජාණන් වහන්සේ ඒකාන්ත මාර්ගයකට ප්‍රවිෂ්ඨ වුණා කියන අර්ථයෙන් හුදකලයි කියනවා. දැන් අපි එක පාරවල යද්දී අපිට එක අය හම්බෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ සසරින් නිදහස් කරවන්නේ යම් මගකින්ද ආන්නේ මාර්ගයට පැමිණුණා. ඒ මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මුලින්ම වැඩි හුදකලාවේ. ශ්‍රාවකයෝ හම්බුනේ පස්සේ. ඒ අය භාග්‍යවතුන් වහන්සේත් එක්ක නෙමෙයි ගියේ භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස්සෙන් ගියේ. බුදුරජාණන් වහන්සේ ගැන වදාරනවා ඒ මාර්ගයේ තමයි චත්තාරෝ සතිපට්ඨාන. ඒ හුදකලා මාර්ගයේ සතර සතිපට්ඨානයයි. චත්තාරෝ සම්මප්පදාන සතරක් වූ වීරියන් සතර සම්‍යප්පදාන වීරිය. චත්තාරෝ ඉද්ධිපාදා හතරක් වූ 이르දිපාද. පංචේන්ද්‍රියා පහක් වූ ඉන්ද්‍රිය ධර්මයන්. පංච බල පහක් වූ බල ධර්මයන්. සප්ත බොජ්ජංග හතක් වූ බොජ්ජංග ධර්මයන්. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අංග 8කින් යුතු ආර්ය මාර්ගය. මේන්න මේ ඒකායන මාර්ගයට පැමිණිච්ච නිසා හුදකලාවේ වැඩ සිටිනවා කියලා සාරිපුත්තයන් වහන්සේ වදාලා. හරි ලස්සන ගාථාවක් භාග්‍යතුන් වහන්සේ ගැනම භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒකායනං ජාති කයන්ත දස්සේ මග්ගං පජානාති හිතානුකම්පේ ඒතේන මග්ගේන තරින්සු පුබ්බේ තරිසන්තේච තරන්ති යෝගන්ති. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ඉපදීම ශය කළා. ඉපදීමේ අවසානයේ භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. මග්ගං පජානාති හිතානුකම්පී. මේ ධර්මය අවබෝධ කරන්ට ඕන ඒ කායන මාර්ගය භාග්‍යවතුන් වහන්සේ දකිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා හිතානුකම්පීවයි වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියන චතුරෝගයන් සතරක් වූ සැඩ පහර තරණය කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ පහුරෙන්මයි සතර ඕගයන්ගෙන් එතර වුණේ. යම් කෙනෙක් ඒ සතර ඕගයන්ගෙන් එතරට යනවා නම් මේ වර්තමානයේ සතර ඕගයන් තරණය කරනවා නම් අනාගතේ තරණය කරයි නම් ඒ ඔක්කොම තරණය කරන්නේ ඒ මාර්ගයෙන්මයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඕන්න ඔය කාරණෙන් එකම මාර්ගයක භාග්‍යතුන් වහන්සේ වැඩ නිසා හුදකලාවේ වැඩ සිටිනවා කියලා සාරිපුත්තයන් වහන්සේ ගුණ කියනවා. අරේ පුදුමයි පින්වත්නි අපේ භාග්‍යතුන් වහන්සේගේ හුදකලාව. ඊළඟට
දේශනා කරනවා තං බුද්ධං අසිතං තාදී අපේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් සම්මා සම්බුද්ධයි. කොහොමද පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය ගැන තේරුම් ගන්නේ? දේශනා කරනවා කතං භගවා ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති ඒකෝ. බුදුරජාණන් වහන්සේ කොහොමද අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළා කියන අර්ථයෙන් හුදකලාවේ වැඩ සිටිනවා වෙන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් නෑ. එක නමයි ලෝකේ පහළ වෙන්නේ. එහෙනම් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙනුත් බුදුරජාණන් වහන්සේ හුදකලයි. භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරනවා බෝධි වුච්චති චතුසු මග්ගේසු ඥානං. අවබෝධය කියන්නේ චතුසු මග්ගේසු ඥානං දුක ගැන ඇති යම් අවබෝධයක් ඇද්ද? දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන යම් වැටහීමක් ඇද්ද? දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය ගැන යම් වැටහීමක් ඇද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ගැන යම් අවබෝධ ඥානයක් ඇද්ද? ආන්නේක තමයි බෝධි කියලා කිව්වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ යම් ප්‍රඥාවක් ඇද්ද? යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? යම් ප්‍රඥා බලයක් ඇද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද? විමර්ශා ඉර්ධිපාදයක් ඇද්ද? විපස්සන යම් විපස්සනාවක් ඇද්ද? යම් සම්මා දිට්ඨියක් ඇද්ද? මේ ඔක්කොම නිසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම සිද්ධ වුණා. ඊළඟට දේශනා කරනවා භගවා තේන බෝධි ඥානේන සබ්බේ සංඛාරා අනිච්චාති බුද්ධි. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා අවබෝධ කළා. එහෙනම් ඒකත් පින්වත්නි බුදු නුවණට අයිති. සබ්බේ සංඛාරා දුක්ඛාති බුද්ධි. සියලු සංස්කාරයන් දුකයි කියලා අවබෝධ කළා. සබ්බේ ධම්මා අනාත්තාති බුද්ධි. බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් අනාත්මයි, මම මගේ ආත්මයයි කියලා ගන්නට බෑ කියලා, තමාගේ වසඟේ පවත්වන්නට බෑ කියලා අවබෝධ කළා. ඒ කරුණෙනුත් සම්මා සම්බුද්ධයි. ඊළඟට අවිජ්ජා පත්‍ය සංඛාරාති බුද්ධි. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා කියලා අවබෝධ කළා. සංස්කාර නිසා විඥානය හටගන්නවා කියලා අවබෝධ කළා. විඥානය නිසා නාම රූප හටගන්නවා කියලා අවබෝධ කළා. ඒ වගේම නාම රූප පත්‍ය සලආයතනං, නාම රූප නිසා ආයතන හය හටගන්නවා කියලා අවබෝධ කළා. ඒ වගේම ආයතන හය නිසා ස්පර්ශය හට ගන්නවා කියලා අවබෝධ කළා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා කියලා අවබෝධ කළා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා කියලා අවබෝධ කළා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා කියලා අවබෝධ කළා. උපාදාන නිසා විපාක පිණිස කර්ම සකස් වීම සිද්ධ වෙනවා කියලා අවබෝධ කළා. විපාක පිණිස කර්ම සකස් වෙද්දී උපදිනවා කියලා අවබෝධ කළා. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මේ මහත් වූ දුක් රැසම හට ගන්නවා කියලා අවබෝධ කළා. එකරිනුත් සම්මා සම්බුද්ධයි කියලා සාරිපුත්තයන් වහන්සේ විස්තර කරනවා. එහෙනම් බලන්න අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියනකොට ඒ සම්මා සම්බුදු ගුණේ කොයිතරම් සුවිසල්ද. අනේක බුදු ගුණ මේ වචන කීපයකින් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් මේවා අහන ඔබට පුළුවන් විස්තරාර්ථ වශයෙන් ඔබ යම් ඉරියව්වක් පවත්වද්දී ඒ ඉරියව්වත් එක්ක මේ බුදු ගුණ සිහි කරන්න. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝති බුද්ධි. අවිද්‍යාව විතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා.
ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. උපාදාන නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කළා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මේ ඔක්කොම මහා දුක් රැසම නිරුද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඔය කරුණේනුත් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා කියනවා. බලන්න මේ භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් ඒ සියල්ල අවබෝධ කළා කියන අරුතින් ගුරු උපදේශ රහිතව පටිච්ච සමුප්පාදය අවබෝධ කළා කියන අරුතින් සම්මා සම්බුද්ධ වනසේක. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉදං දුක්ඛන්ති බුද්ධි මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. අයං දුක්ඛ සමුදයෝති බුද්ධි මේ තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කළා. අයං දුක්ඛ නිරෝධෝති බුද්ධි මේක තමයි දුකේ නිරුද්ධ වීම කියලා අවබෝධ කළා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති බුද්ධි මේ තමයි දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව කියලා අවබෝධ කළා. ඒ කරුණිනුත් සම්මා සම්බුද්දයි කියලා පැනෙව්වා. ඊළඟට අයං ආසවෝති බුද්ධි මේවා තමයි ආශ්‍රව කියලා අවබෝධ කළා. අයං ආසව සමුදයෝති මේ තමයි ආශ්‍රවන්ගේ හට ගැනීම කියලා අවබෝධ කළා. අයං ආසව නිරෝධෝති බුද්ධි මේ තමයි ආසවයන්ගේ නිරුද්ධ වීම කියලා අවබෝධ කළා. අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති බුද්ධි මේ තමයි ආශ්‍රව නිරුද්ධ වෙන ප්‍රතිපදාව කියලා අවබෝධ කළා. ඒ කරුණිනුත් පින්වත්නි සම්මා සම්බුද්දයි කියලා සාරිපුත්යන් වහන්සේ වදාලා. දැන් බලන්න මෙච්චර බුදු ගුණ කියන්නේ කොහොමද? ඇයි ප්‍රඥාව තමයි අග්‍රම. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙද්දී ඒ ප්‍රඥාවේ හැටියටම ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ප්‍රඥාවේ හැටියටම නිහතමානීකමක් තියෙනවා. ඒකයි දැන් මේ කාලේ මෝඩකම වැඩි නිසා ගුණධර්මත් නැහැ ශ්‍රද්ධාවත් නැහැ. ඒකල ප්‍රඥාව වැඩිද්දී ඒ ප්‍රඥාවේ ප්‍රමාණයට ඉතුරු ගුණධර්ම මොකද වෙන්නේ පින්වත්නි? Taman තුල තියෙනවා. ඉතින් මේ ප්‍රඥාවෙන් බෙද බෙදා අපේ ශාස්ත්‍රුන් වහන්සේ තුල තිබුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණ අපගේ නිදුකානන් වහන්සේ තුල තිබුණ අනේක ගුණ සාරිපුත්යන් වහන්සේ මේ වදාරන්නේ. ඊළඟට දේශනා කරනවා ඉමේ ධම්මා පරිඤ්ඤයාති බුද්ධි මෙන්න මේ ධර්මයන් දුකට අයිති ධර්මයන් පිරිසිඳ අවබෝධ කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඉමේ ධම්මා පහතබ්බාති මේ ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඉමේ ධම්මා භාවේ තබ්බාති බුද්ධි මේ ධර්මයන් එකක් ගානි පුරුදු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඉමේ ධම්මා සච්චිකා තබ්බන්ති සච්චිකා තබ්බාති මේ ධර්මයන් සාක්ෂාත් කළ යුතුයි කියලා අවබෝධ කළා. චන්නං පස්සායතනානං සමුදයං චත්තංගමං චත්සාදං ආදීනවං නිස්සරණං බුද්ධි මේ ඇස කන නාසය දිවකය මනසේ යම් හට ගැනීමක් ඇද්ද ඒකත් අවබෝධ කළා. මේ ඇස කන නාසය දිවකය මනසේ නැතිවීමක් ඇද්ද ඒකත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන යම් සැප සොම්නස් ඇද්ද ආස්වාදයක් ඇද්ද ආන්න ඒකත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ඇස කන නාසය දිවකය මනසේ යම් අනිත්‍යයක් ඇද්ද අනිත්‍ය නිසා දුක් ස්වභාවයක් ඇද්ද අනිත්‍ය දුක්ඛ දෙහි තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි ගතියක් ඇද්ද ස්වභාවයක් ඇද්ද ආනේකත් අවබෝධ කළා. ආදීනව අවබෝධ කළා. ඊළඟට දේශනා කරනවා
නිස්සරණංච බුද්ධි මේ ඇස කන නාසයෙන් නිදහස් වීම චන්දරාග විනයෝ චන්දරාග පහනං මේ ඇස කෙරෙහි යම් කැමැත්තක් තිබ්බද මේ කන නාසය දිවකය මනස ගැන යම් කැමැත්තක් තිබ්බද ආසාවක් තිබ්බද ඒක ප්‍රහාණය වීම දුරු වීම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා ඒ කරුණෙනුත් සම්මා සම්බුද්දයි කියලා දේශනා කළා. එහෙනම් බලන්න පින්වත්නි අහන දහම් පදයක් පාසා මොනවද තියෙන්නේ? දැන් අපි ඇසේ ආස්වාදය ගැන අහද්දී අපිට මතක් වෙන්න උන අනේ මේ ඇසේ ආස්වාදය අවබෝධ කළේ සාස්ෘණ වහන්සේනේ. ඒකයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ. නැත්තම් එයාට හිතෙන්නේ මගේ ශ්‍රද්ධාව. මම පුදුම දැනුමක් දැන් තියෙන්නේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ. අහනාන දහම් පදයක් පාසා මතක් වෙන්න ඕනේ. අනේ බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කළානේ. ඒ අවබෝධයෙන්මනේ මේ දේශනා කළේ. කීකියා සිහි කරනකොට ආන්‍යයට තේරෙනවා සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒකාන්තෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒකාන්තෙන් ඒ ශ්‍රී සද්ධර්මයේ මනාකොට දේශනා කළා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඒකාන්තෙන් ඒ ශ්‍රාවක සංගරුවන සුපටිපන්නයි කියලා අන්න ශ්‍රද්ධාවේ බැස ගන්නවා. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිරූපෙට වෙච්ච දෙයක් නැහැ. Tamanට දීපු ලකුණු ඔක්කොම ඉවරයි. Tamanට දෙන්න ලකුණු මුකුත් නැහැ. එහෙමනම් බලන්න මේ හිත පහදවා ගන්නවා කියන එක විස්මිත එකක්. සෝතාපන්න වීමේදී අවිච්ඡප්පසාදයටපත් වෙන්නේ ඒකයි. ඊට පස්සේ එතනින් එහාට එයා දකින්නවනම් දකින්නේ සාස්ෘණ වහන්සේව. හිතනවනම් හිතන්නේ සාස්ෘණ වහන්සේ ගැන. ජීවිත පරිත්‍යාගයෙන් ඔහු සාස්ෘණ වහන්සේත් එක්ක සිටිනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා චතුන්නං මහා භූතානං සමුදයං චත්තංගමං චස්සාදං චාදීනවංච නිස්සරණංච බුද්ධි මේ පොළවට පස් වෙලා යන ස්වභාවින්සු දේවල් පඨවි ධාතුව ජලයේ දිය වෙලා යන වැగిරිලා යන ස්වභාවය ආපෝ ධාතුව ඒ වගේ මුනුසුමට අයිති ස්වභාවය තේජෝ ධාතුව හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් වායෝ ධාතුව මේ ඔක්කොමගම පින්වත්නි හට ගැනීම අවබෝධ කළේ භාග්‍යතුන් වහන්සේ. සතර මහා ධාතුන්ගේ නිරුද්ධ වීම අවබෝධ කළේ භාග්‍යතුන් වහන්සේ. මේ කෙස්ලොම් නියදත් සම්මස් නහර ආදී පඨවි ධාතුවේ ආස්වාදයේ මුලින්ම අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදල පින්වත් මහන්නි මේ පඨවි ධාතුවේ ආස්වාදයේ මොකද්ද කියලා මං හොයාගෙන ගියා. මහණෙනි පඨවි ධාතුවේ ආස්වාදයේ මට අවබෝධ වුණා. එහෙනම් හොයාගත්තේ භාග්‍යතුන් වහන්සේ. මහණෙනි මම පඨවි ධාතුවේ ආදීනෝ මොකද්ද කියලා හොයාගෙන ගියා. මහණෙනි පඨවි ධාතුවේ ආදීනවේ මට හම්බුණා. මහණෙනි පඨවි ධාතුවේ නිදහස් වීම මම සොයාගෙන ගියා. මහණෙනි පඨවි ධාතුවේ නිදහස් වීම මට හම්බුණා. මම පඨවි ධාතුවේ නිදහස් වුණා. බලන්නේ සාස්ෘණ වහන්සේගේ බුදු ගුණයක් පාසා බුදු මුවින්ම වදාළන්නේ. අපිට හිත පහද ගන්න. ඊළඟට මේ සතර මහා ධාතුන්ගේ නැතිවීම අවබෝධ කළා කියනවා. ඊළඟට මේ පඨවි ධාතුවේ සතර මහා ධාතුන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ මේ ඔක්කොම සාස්ෘණාස අවබෝධ කළා කියන අරුතෙන් සම්මා සම්බුද්ධයි කියලා දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගැනම දේශනා කරනවා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති බුද්ධි. යමක් හේතුන්ගෙන් හට ගන්නවාද ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ආන්නේ අර්ථේනුත් සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඔය සෑම දෙයක්ම අවබෝධ කරගෙන ප්‍රතිවේද කරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා. ඒ සෑම දෙයක්ම නුවණින් ප්‍රඥාවෙන් ස්පර්ශ කළා. ඒ වගේම අමා මහ නිවනටපත් වුණා. ඒ කරුණෙනුත් සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරනවා. සම්මා සම්බුද්ධත්වයේ තුල අපගේ ශාස්ත්‍රූන් වහන්සේ හුදකලාවේ වැඩ සිටිනවා කියලා සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇලිච්ච තැනක් තියෙනවා. ඒ ඇලුන බව
හරි පුදුම එකක්. බලන්නේ භාග්‍යතුන් වහන්සේ ඇලෙන්නේ කොතෙන්ටද කියලා. භාග්‍යතුන් වහන්සේ ඇලෙනවා කියනවා කාමයෙන් නිදහස් වෙන තැනට, නෙක්ඛම්මයට ඇලෙනවා කියනවා. කාය විවේකයේ ඇලී ඉන්නවා කියනවා. චිත්ත විවේකයේ ඇලී සිටිනවා කියනවා. ඒ වගේම උපසමරති කෙලෙසුන් සංසිඳීමෙහි ඇලී සිටිනවා කියනවා. ඒ වගේම සම්බෝධි රති චතුරාර්ය සත්‍ය අවබෝධය ඇලී සිටිනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගෙන හුදෙකලාවේ වැඩ සිටිනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගැන හරි ලස්සන ගාථා වලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තව දුරටත් බුදුගුණ වර්ණනා කරනවා. තං බුද්ධං අසිතං තාදේ අකුහං ගනිමාගතං බහුන්න මිද බද්ධානං අත්තිපංහේන ආගතං. දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තමයි බුද්ධ. ඇයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ? බුද්ධෝති යෝසෝ භගවා ස්වයම්බු අනාචාර්යකෝ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු සාමං සච්ඡානි අபிසම්බුජ්ජි. බුදුරජාණන් වහන්සේ යම් භාග්‍යවත් තුන් වහන්සේ නමක්, සර්වඥයන් වහන්සේ නමක් බවට පත් වුණාද, ගුරුවරයෙක් නැතුව ස්වයම්බු නුවණින්ම පෙර නොඇසූ විරු ධර්මයන් අවබෝධ කළාද ආර්ය සත්‍ය වශයෙන්, ආන්නේ කරුණෙන් බුද්ධ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. එහෙනම් ස්වයම්බු ඥාණයෙන්ම ආචාර්යෙක් නැතුව පෙර නොඇසූ විරු ධර්මයන් සියලු සත්‍යයන් තමන් තුළ අවබෝධ කළාද ඒ කරුණෙනුම් බුද්ධයි කියලා දේශනා කරනවා. ඊළඟට වදාරනවා තත්තච සබ්බඤ්ඤුතං පාපුනි. සම්පූර්ණයෙන්ම සියලු සත්‍යයන්ගේ සර්වඥ බවට තථාගතයන් වහන්සේ පත් වුණා. බලේසුච වසීභාවං පාපුනි. සම්පූර්ණයෙන් සියලු බලයන් තමන්ගේ ජීවිතය තුළ වසීභාවයට පත් කරගත්තා කියන අර්ථයෙන් බුද්ධ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. එහෙනම් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සියලු ගුණ තමන්ගේ ජීවිතය තුළ වසීභාවයට පත් කරලා තියෙන්නේ. දැන් දිවස සහ දිව්‍ය කන කොච්චර වසීභාවයට පත් වුණාද කියන්නේ මේ ප්‍රകൃතියෙන්ම දෙව් බඹුන් දකින්නවා. දවසක් සක්දෙවිඳු වෛජයන්ති රතෙන් භාග්‍යතුන් වහන්සේ බලන්න ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා රුක් සෙවණක භාවනාවෙන් වැඩ සිටියේ. ඉතින් සක්දෙවිඳු බුඤ්ජති කියන පාද පාරිචාරිකාව කියනවා මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටින්නේ. ඉතින් බුඤ්ජති ඔබට පුළුවන් ද මාගේ නාමයෙන් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න? එසේ සක්ති දේවේන්ද්‍රය මං ඔබගේ නාමයෙන් භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිට්ටම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්නම්. ඉතින් පින්වත්නි සක්දෙවිඳු වෛජයන්ති රතේ හරවනකොටම බුදුරජාණන් වහන්සේ සද්දෙට මේ ප්‍රകൃතියෙන් ඒ වෛජයන්ති රතේ හඬ භාග්‍යතුන් වහන්සේ අසවදාලා. බලන්න කොච්චරේ ඥාන දර්ශනයන් වශීභාවයට පත් කරලාද කියන්නේ. ඉතින් සියලු ධර්මයන් සියලු බලයන් වශීභාවයට පත් කරගත්ත නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඊළඟට බෝධේතා පජායාති බුද්ධෝ, ඒ අවබෝධ කරපු සියලු ධර්මයන් අනිකුත් සත්වයන්ට අවබෝධ කරවනවා කියන අර්ථයෙන් බුද්ධ කියලා කියනවා. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ කරවන නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඊළඟට සියල්ල දන්නා නිසා සබ්බඤ්ඤුතාය බුද්ධෝ, සියල්ල දන්නා නිසා බුද්ධ කියනවා. ඒ වගේම
සබ්බ දස්සා විතාය බුද්ධා සියලු දේ බාධාවක් නැතුව දකින නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරනවා අනෙකෙක් විසින් අවබෝධ නොකරවිය යුතු හේයින් බුද්ධ කියලා කියනවා. වෙන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දහමක හික්මවන්නේ භාග්‍යතුන් වහන්සේ විසින්මයි අවබෝධ කරවන්නේ. වෙන කෙනෙක් හික්මවන්නේ නැති නිසාත් බුද්ධ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විවිධාකාරයේ ගුණ සම්පත් වලින් හිබි නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඒ වගේම කීනාශ්‍රව නිසා ආශ්‍රව නැති කළා කියන අර්ථයෙන් බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට කියනවා ඒකාන්තයෙන් විතරාගී නිසා බුද්ධ කියලා කියනවා. ඒ වගේම ඒකාන්තයෙන් කෙලෙස් නැහැ කියන අර්ථයෙන් බුද්ධ කියලා දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරනවා එකම නිවන් මාර්ගයේ ගමන් කළ නිසා බුද්ධ කියලා දේශනා කරනවා. දැන් බලන්න දැන් අපි ඔන්න වැඩක් පටන් ගත්තොත් ටික දවසක් කරනවා ඒක අතහැරලා දානවා. ආයෙ ඔන්න කාලයක් ගියාම මතක් වුණාම ආයෙ චුට්ටක් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ එහෙම නැහැ. සීල සමාධි ප්‍රඥාවෙන් යුතු නිවන් මාර්ගය හොයාගෙන ඒ සුන්දර නිවන් මාර්ගයේ වැඩම කරලා සුන්දර වූ අමා මහ නිවනට භාග්‍යතුන් වහන්සේ පත් වුණා. භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරනවා අබුද්ධිය නැසූ නිසා ඒ වගේම බුද්ධි ප්‍රතිලාභය සම්පූර්ණ වෙච්ච නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඒ වගේම බුද්ධ කියන ඒ අසිරිමත් ඥාන සම්භාරය අම්මා විසින් කරලා දීපු දෙයක් නොවන නිසා තාත්තා විසින් කරලා දීපු දෙයක් නොවන නිසා ඥාතීන් විසින් යහළුවන් විසින් මහාන බමුණන් විසින් දෙවියන් විසින් කරලා දීපු දෙයක් නොවන නිසා බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේට කියා සිටිනවා. එහෙමනම් බලන්න මේ බුද්ධ කියන ගුණේ කොයි වගේ එකක්ද? භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක මේ අනේක ගුණයෙන් යුතු නිසා බුද්ධ කියලා අපේ භාග්‍යතුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදරෙන් ඒ ගුණ සිහි කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගැන කියනවා අසිතං. අසිතං කියලා කිව්වේ ආශ්‍රය කරන්නේ නැහැ. නිස්සරේ කරන්නේ නැහැ. මොනවද අපේ ජීවිතේ අපි ආශ්‍රය නිස්සරේ කරන දේවල්? තණ්හාව අපි ඇසුරු කරනවා. දෘෂ්ටි අපි ඇසුරු කරනවා. යම්තාක් මේවා මම මගේ ආත්මයයි කියලා අපි ආශ්‍රය නිස්සරේ කරනවාද? බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේවා මම මේවා මගේ ආත්මයයි කියලා ඇසුරු කරන දෙයක් දකින්න නැහැ. යම්තාක් මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇද්ද ඒ වගේම පොරවන දේවල් අතුරන දේවල් දැසිදස්සෝ එලිබැටළු කුකුල්ලෝ ඌරු ඇත්තස් ගව වෙලඹුන් ඒ වගේම කෙත්වතු අමුරන් රත්තරන් ගම් නියම් ගම් ජනපද රට රාජ්‍ය කෝට්ස් කොට්ටාගාර මේ සෑම දෙයක්ම කෙරෙහි මම මගේ කියලා පණවන ඇසුරු කරන දෙයක් ඇද්ද? ආන්නේ වසත්‍ය ওই විදියට පින්වත් ඉන්නේ. මේවා මගේ දේවල් මගේ ගේ දොර මේ මගේ කනකරාභරණ මේ මගේ දරුවෝ මෙහෙම කී පතන ලෝකයක්නේ. ඒ සෑම තණ්හා ඇසුරු කිරීමක්ම භාග්‍යතුන් වහන්සේ දුරු කරලා වැඩ සිටියා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට විස්තර කරනවා මේ සත්ව ආශ්‍රය නිස්සරේ කරනවා කියනවා මොකද්ද? දෘෂ්ටි. එක එක දේවල් ඇහෙන් දකින දේවල්. දැන් මහා මංගල සූත්‍ර දේශනාව කරන්නටත් මුල් උනේ ආන්නේ වගේ දෙයක්. ඇහෙන් දකින දේවල් මේවා සෞභාග්‍ය උදා කළ දෙනවා. මේවා මංගල කාරණා කියලා මිනිස්සු දෘෂ්ටි මතවාද හදාගත්තා.
කණින් අහන මේ දේවල් සුබයි, අසවල් දේවල් අසුබයි කියලා මිනිස්සු දෘෂ්ටි හදාගත්තා. ඊළඟට නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දේවල්, විඳින දේවල් අසුබයි සුබයි කියලා මිනිස්සු දෘෂ්ටි හදාගත්තා. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි මතවාද ආශ්‍රය කරන්නේ නැහැ. ඒවා නිස්සරේ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ සෑම දෘෂ්ටියක්ම කම්පා කරවලා දාලා, නැති කරලා දාලා, ප්‍රහාණය කරලා දාලා තමයි වැඩ සිටියේ. බුද්දස්ස භගවතෝ තණ්හා නිස්සයෝ පහයිනෝ දිට්ඨි නිස්සයෝ පහේ නිසට්ටෝ පටි නිසට්ටෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ තණ්හාව ඇසුරු කිරීම ප්‍රහාණය කළා. දෘෂ්ටි බැහැර කළා. තණ්හාව ඇසුරු කිරීම ප්‍රහාණය කරලා, දෘෂ්ටි නැසුරු කිරීම නැත්තට නැති කරලා, භගවා චක්කුම් අසිතෝ, භාග්‍යවතුන් වහන්සේ දහම් මැසින් ලෝකයේ ඇසුරු කළා කියනවා. ඒ වගේම සෝත, ජීවහා, කාය, මනං මේ සෑම දෙයක්ම කෙලෙස් වලින් ඇසුරු කරන්නේ නැතුව ඇහෙන් ලෝකෙ බලනවා. හැබැයි ඒ ඇහැ නිදහසේ තියෙන්නේ. ඒ රූප නිදහසේ තියෙන්නේ. ඇහැ රූපෙට බැඳිලත් නැහැ. රූපේ ඇහැට බැඳිලත් නැහැ. තණ්හාවෙන් නිදහස් වෙලා. ඊළඟට කන ශබ්දේ කනට ඇලිලත් නැහැ. කන ශබ්දෙට ඇලිලත් නැහැ. කන හුදකලාවේ තියෙනවා, ශබ්දත් හුදකලාවේ තියෙනවා. වෙන වෙනම තියෙන්නේ. බන්ධනයන්ගෙන් නිදහස් වෙලා. ඒ වගේම නාසය, දිවකය, මනස ඒ අරමුණු වලට බැඳිලා නැහැ. ඒ අරමුණු වලින් නිදහස් වෙලා තියෙනවා. දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මේ පවුල් වලට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිරිසට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ආවාස වලට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ලාභයට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ යසසට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසාවට ඇලිලත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ සැපයට ඇලිලත් නැහැ. හරි පුදුම විස්තරයක්. බලන්න කොච්චර භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවාද. ඊළඟට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ සිවුරට ඇලිලත් නැහැ. දැන් ඔබට හිතේ එතකොට මහා කස්සප මහරහතන් වහන්සේගේ මේ කසී සලු වලින් මහපු සිවුර අතගාලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කස්සපේ මේ සිවුර හරි සිනිඳුයි නේද කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළේ අනාගතයේ මහා කස්සපයන් වහන්සේ මේ ශාසන බර දරණ නිසා තථාගතයන් වහන්සේගේ සුගත චීවරය මහා කස්සපයන් වහන්සේට දරා ගන්නට දෙන්න ඕන නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේට මහා කස්සපයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි ඔය කසී සලුවෙන් පුරවපු සිවුර භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නාසේක්වා. ඒක මට බොහෝ කාලයක් යහපත පිණිස සැපී පිණිස පවතී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් කස්සපය මේ සුගත චීවරය බොහෝ වාරයක් කණ්ඩ දාලා මහපු එකක්. මේක බොහොම බරයි, ගොරෝසුයි. ඉතින් ඔබ මේ තථාගතයන් වහන්සේගේ චීවරේ දරනවාද? කියන අනේ ස්වාමීනි හිඟන්නෙකුට නිදානයක් ලැබුණා වගේ සැරසෙන්න කැමති දරුවෙක් හොඳට නාලා හොඳට ඇඳුම් ඇඳලා ඉද්දියාට මේ හිසේ පළඳ ගන්න මල් මාලයක් ලැබුණොත් ආන්නේ මල් මාලේ හිසේ පළඳ ගන්නවා වගේ, මල් මාලයක් ගෙලේ පළඳ ගන්නවා වගේ උදාර සතුටකින් මං භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ චීවරේ, සුගත චීවරේ මං දරා ගන්නම් කියලා භාග්‍යතුන් වහන්සේගෙන් සුගත චීවරේ ඉල්ලගත්තේ. බලන්න භාග්‍යතුන් වහන්සේ සිවුරු වලට ඇලිලා නැහැ. නමුත් අනාගත යහපත සලකලයි මහා කස්සපයන් වහන්සේගේ සිවුර භාග්‍යතුන් වහන්සේ පොරවගෙන භාග්‍යවතුන් වහන්සේගේ සංගල සිවුර මහා කස්සපයන් වහන්සේට දුන්නේ. එහෙනම් සිවුරු ඇසුරු කළේ තණ්හාව නැතුවයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පිණ්ඩ පාතට ඇලිලත් නැහැ. දවසක් මාරයා සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ පිණ්ඩ පාති වඩිද්දී මිනිස්සුන්ට වැහුණා. එදා භාග්‍යතුන් වහන්සේට පිණ්ඩ පාතේ නැහැ. භාග්‍යතුන් වහන්සේ හිස් පාත්‍රෙත් අරගෙන දෙවුරම් වෙහෙරට වඩිනවා. මාරයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඇයි මාරයා ඔබ දාන්නේ නැති කළානේ?
එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මේ පවිතු මාරය ඔබ තථාගතයන් වහන්සේගේ දානෙ නැති කරානේ. නමුත් තථාගතයන් වහන්සේ ප්‍රීති අනුභව කරලා ඉන්නවා කිව්වා. පින්ඩ පාතිට ඇල්ලන්නේ. එහෙනම් පින්වත්නි තණ්හාවෙන් නිදහස් වුණ මුනිවරයෙක් අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අනේ අපටත් ඒ තණ්හාව නැති සිතින් වාසය කළ ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්ට ලැබුණනේ කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ආන්නේ ශ්‍රද්ධාව ඒ හිතේ පැහැදීම තමයි අපිට මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා හදලා දෙන්නේ. ඉතින් අපිටත් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා ඒ බුදුරජාණන් වහන්සේ ගැනම හිත පහදවාගෙන ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ පස්වන උපන්දිනයේ සැමරූ ඩී.එම්. චනුත් මනුසර දිසානායක පුතුට සෙත් පැතීම් පිණිස අංක 23 මහවංගීය පතන අමුණු මුල්ල වැලිමඩ යන ලිපිනේ පදිංචි පින්වත් ජී.එම්. චන්ද්‍රකාන්ති මහත්මියත් ඩී.එම්. සේනානායක මහත්මයාත් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා ඉතින් අද දවසේ මේ රැස් කරපු දාර පින දෙවියෝ අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහය අනුමෝදන් වෙලා සැපයෙන් සැපේටපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ බබළුමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ පින් හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පස්වන උපන්දිනයේ සැමරූ ඩී.එම්. චනුත් මනුසර දිසානායක පුතණුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. එම පුතණුවන්ට මේ රැස් කරපු පිනේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා. සත්පුරුෂ දහම ජීවිතයට ගලපාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වශයෙන් ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මිය පරලොව ගිය ජී.එම්. ධර්මදාස් මහත්මයාටත් ඩී.එම්. මුදියන්සේ මහත්මයා යන පියවරුන් දෙපළට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙලා සැපයෙන් සැපේටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින දායකත්වයේ දරණ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකාවක් වන එච්.ඒ. ප්‍රේමාවතී මෑණියන්ටත් ජී.එම්. රම්‍යලතා මෑණියන්ටත් ජී.එම්. අජිත් උදේ කුමාර මහත්මයා එම්.එම්. ශාන්ත තිලකසිරි කේ.ඩී. ඩිලානි සංජීවනී යන සහෝදර සහෝදරියන්ටත් පී.එච්. පොඩිමැණිකේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවුලේ දරුවන් වන ඩී.එම්. සඳනී ආකර්ෂා, ඩී.එම්. විහංග සිතුම්, ජී.එම්. පැතුම් නෙත්සර, ජී.එම්. දෙව්මි විහංගා, ශලිනි කෞශල්‍යා, දිල්ෂාන් කාවින්ද, දුමිදු නෙත්ම යන දූ දරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. පවුලේ සෑම සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනා මේ පිනේ ආනුභාවයෙන් තුනුරුවනේ සෝවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා වෙලහෙල දාමාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගන්න වාසනාව උදා වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.
ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී ලෝවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවන් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക දූපතුන්ටත් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගීව සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.